right. එහෙනම් පුතේ අද දවසේ අපේ මාතෘකාව ආයි කියනවා සූක්ෂම ආර්ථික විද්‍යාව හා සාර්වාර්ථික විද්‍යාව. පොතේ වචනේ මාත්‍රේ අර්ථය ගන්න, වචනේ අර්ථය ගන්න. සාර්ව කියන්නේ පුතේ සමස්තය කියන අදහසනේ. සාර්ව. සූක්ෂම කියන්නේ කුඩා කියන අදහස. එතකොට ආර්ථික විද්‍යාව වෙන්නේ ආර්ථික පද්ධතියක් පිළිබඳව අධ්‍යයනය කිරීම. ආර්ථික විද්‍යාව වෙන්නේ ආර්ථික පද්ධතියක් පිළිබඳව අධ්‍යයනය කිරීම. ඒ අනුව සමස්ත ආර්ථිකය එක සැරේ අරගෙන මුළු රටම එක සැරේ අරගෙන තනි ඒකකයක් විදියට අධ්‍යයනය කළොත් සාර්වාර්ථික විද්‍යාව. මේ රටේ තියෙන පුංචි පුංචි සංකල්ප පොඩි පොඩි සංකල්ප වෙන වෙනම අරන් අධ්‍යයනය කළොත් ඒක පුතේ සූක්ෂම ආර්ථික විද්‍යාව. හරිද? right. එහෙනම් පුතේ අනුමාතුකාව ලියන්න සූක්ෂම ආර්ථික විද්‍යාව. ලියන අනුමාතුකාව පුතේ සූක්ෂම ආර්ථික විද්‍යාව. සූක්ෂම ආර්ථික විද්‍යාව. right. අපි නිර්වචන ලියාගෙන එමු සාකච්ඡා කරන්න. right. ලියන පුතේ යටින් යන්න. සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා අනුමාතුකාව ලියුවා යටේ ලියමු. ආර්ථික පද්ධතියක ආර්ථික පද්ධතියක ආර්ථික පද්ධතියක ආර්ථික පද්ධතියක කුඩා ආර්ථික ඒකකවල හෝ විචල්යන්ගේ ආර්ථික පද්ධතියක කුඩා ආර්ථික ඒකකවල හෝ විචල්යන්ගේ ආර්ථික පද්ධතියක කුඩා ආර්ථික ඒකකවල හෝ විචල්යන්ගේ හැසිරීම අධ්‍යයනය කිරීම හැසිරීම අධ්‍යයනය කිරීම හැසිරීම අධ්‍යයනය කිරීම සූක්ෂම ආර්ථික විද්‍යාවයි. හැසිරීම අධ්‍යයනය කිරීම සූක්ෂම ආර්ථික විද්‍යාවයි. සූක්ෂම ආර්ථික විද්‍යාවයි. right. ආයි කියනවා ආර්ථික පද්ධතියක කුඩා ආර්ථික ඒකකවල හෝ විචල්යන්ගේ හැසිරීම අධ්‍යයනය කිරීම සූක්ෂම ආර්ථික විද්‍යාවයි. කුඩා ආර්ථික ඒකකවල හෝ විචල්යන්ගේ හැසිරීම අධ්‍යයනය කිරීම සූක්ෂම ආර්ථික විද්‍යාවයි. මම සරල උදාහරණයක් ගන්නම්කො නිකන් සරල උදාහරණයක්. මට ඕන පුතාලගේ ඉස්කෝලේ ගැන අධ්‍යයනයක් කරන්න. මට ඕන පුතාලගේ ඉස්කෝලේ ළමයි හොඳද නරකද කියලා අධ්‍යයනයක් කරන්න. හරිද? මම කරන්නේ මොකද්ද? මට ඕන පුතාලා ඉස්කෝලේ ළමයි හොඳද කියලා බලන්න. මම පුතාලා ඉස්කෝලේ අර ග්‍රවුන්ඩ් එක තියෙන මහා රූස්ස අඹ ගහකට නැගලා මුළු ඉස්කෝලෙම දිහා එක සැරේ බලාගෙන ඉන්න. මුළු ඉස්කෝලෙම දිහා එක සැරේ බලාගෙන ඉන්න. සමස්තය දෙස බලන්න. අන්න එහෙම අධ්‍යයනයක් කළොත් සාර්ව අධ්‍යයනය. මම ඉස්කෝලෙන් එක එළියට ගන්න. ඔන්න එකක් ගත්තා සමන් අරන් අධ්‍යයනය කරනවා. සමන් අරන් අධ්‍යයනය කළා ඉස්කෝලේ ගැන කතා කරනවා. එහෙම කළොත් සූක්ෂම අධ්‍යයනය. ඒ සංකල්පය තමයි තියෙන්නේ. හරිද? එහෙනම් ආර්ථික පද්ධතියක කුඩා ඒකකවල වූ විචල්යෙන් හැසිරීම ගැන අධ්‍යයනය කළොත් සූක්ෂම ආර්ථික විද්‍යාව. රූලක් කරලා ලියන්න.
සූක්ෂම ආර්ථික විද්‍යාව මගින් සූක්ෂම ආර්ථික විද්‍යාව මගින් සූක්ෂම ආර්ථික විද්‍යාව මගින් ආර්ථික පද්ධතියක් තුල සිටින සූක්ෂම ආර්ථික විද්‍යාව මගින් ආර්ථික පද්ධතියක් තුල සිටින සූක්ෂම ආර්ථික විද්‍යාව මගින් ආර්ථික පද්ධතියක් තුල සිටින ආර්ථික පද්ධතියක් තුල සිටින ආර්ථික පද්ධතියක් තුල සිටින පාරිභෝගිකයින් ශ්‍රමිකයින් නිෂ්පාදන ආයතන හා ආණ්ඩුව සූක්ෂම ආර්ථික විද්‍යාව මගින් ආර්ථික පද්ධතියක් තුල සිටින පාරිභෝගිකයින් ශ්‍රමිකයින් නිෂ්පාදන ආයතන හා ආණ්ඩුව වැනි තනි ආර්ථික ඒකකවල හැසිරීම විග්‍රහ කෙරේ. තනි ආර්ථික ඒකකවල හැසිරීම අධ්‍යයනය කෙරේ. right. I ගැන මුල ඉඳලා බලාගන්න ඔන්ලයින් එකේ තියෙන අවුල තමයි නේද? right. I ගැන පුතේ සූක්ෂම ආර්ථික විද්‍යාව මගින් ආර්ථික පද්ධතියක් තුල සිටින පාරිභෝගිකයන් ශ්‍රමිකයන් නිෂ්පාදන ආයතන හා ආණ්ඩුව වැනි තනි ආර්ථික ඒකකවල හැසිරීම අධ්‍යයනය කෙරේ. ආයි කියනවා සූක්ෂම ආර්ථික විද්‍යාව මගින් ආර්ථික පද්ධතියක් තුල සිටින පාරිභෝගිකයන් ශ්‍රමිකයන් නිෂ්පාදන ආයතන හා ආණ්ඩුව වැනි තනි ආර්ථික ඒකකවල හැසිරීම විග්‍රහ කෙරේ. හරිද? right. අධ්‍යයනය කෙරේ. පුංචි සංකල්ප. අනුමාතුකාවල යන්න පුතේ. සූක්ෂම සාර්ව ආර්ථික විද්‍යාව. අනුමාතුකාවල යන්න සාර්ව ආර්ථික විද්‍යාව. අපි මේ ලොකුට කතා කරනවා තව අරගෙන සාර්ව ආර්ථික විද්‍යාව. සාර්ව ආර්ථික විද්‍යාව. සමස්තය ලෙසගෙන අධ්‍යයනය. සාර්ව ආර්ථික විද්‍යාව. හොඳයි. මුළු රටම ගන්න එක සැක. සමස්තය නේද? right. සාර්ව ආර්ථික විද්‍යාව යටින් ලියමු. ආර්ථික පද්ධතියක समस्त ඒකකවල හෝ විචල්‍යන්ගේ ආර්ථික පද්ධතියක समस्त ඒකකවල හෝ විචල්‍යන්ගේ
හැසිරීම් පිළිබඳව ආර්ථික පද්ධතියක සමස්ත ඒකකවල හෝ විචල්යන්ගේ හැසිරීම් පිළිබඳව අධ්‍යයනය කිරීම. හැසිරීම් පිළිබඳව අධ්‍යයනය කිරීම. සාර්ව ආර්ථික විද්‍යාවයි. සාර්ව ආර්ථික විද්‍යාවයි. ආයි කියනවා පුතේ ආර්ථික පද්ධතියක සමස්ත ඒකකවල හෝ විචල්යන්ගේ හැසිරීම් පිළිබඳව අධ්‍යයනය කිරීම සාර්ව ආර්ථික විද්‍යාවයි. ආර්ථික පද්ධතියක සමස්ත ඒකකවල හෝ විචල්යන්ගේ හැසිරීම පිළිබඳව අධ්‍යයනය කිරීම සාර්ව ආර්ථික විද්‍යාවයි. හරිද? right. රුල කරමු. කිසියම් ආර්ථික පද්ධතියක් කිසියම් ආර්ථික පද්ධතියක් කිසියම් ආර්ථික පද්ධතියක් සමස්තයක් ලෙසගෙන කිසියම් ආර්ථික පද්ධතියක් සමස්තයක් ලෙසගෙන කිසියම් ආර්ථික පද්ධතියක් සමස්තයක් ලෙසගෙන සමස්තයක් ලෙසගෙන එහි ව්‍යුහය සමස්තයක් ලෙසගෙන එහි ව්‍යුහය කමා සාධනය එහි ව්‍යුහය කමා සාධනය හා හැසිරීම පිළිබඳව විශ්ලේෂණය කිරීම හැසිරීම පිළිබඳව විශ්ලේෂණය කිරීම සාර්ව ආර්ථික විද්‍යාව වශයෙන් හඳුන්වනු ලැබේ. සාර්ව ආර්ථික විද්‍යාව වශයෙන් හඳුන්වනු ලැබේ. ආයි බලන්න පුතේ. ආයි බලන්න. කිසියම් ආර්ථික පද්ධතියක් සමස්තයක් ලෙසගෙන එහි ව්‍යුහය සාධනය හා හැසිරීම පිළිබඳව විශ්ලේෂණය කිරීම සාර්ව ආර්ථික විද්‍යාව වශයෙන් හඳුන්වනු ලැබේ. හරිද? right. එහෙනම් සූක්ෂම සාර්ව කතාව අපි ඉගෙනගෙන ආවා. සමස්තය පුංචි පුංචි සංකල්ප. දැන් මම පුතේ උදාහරණ අරගෙන පෙන්නන්නම්. ඔයාගේ ඔළුවට පොඩි අදහසක් දාන්න. මොකක්ද මේ කියන්නේ? හරිද? right. මේ බලන්න හොඳට. පුතේ මට ඕන වෙනවා මෙන්න මේ රටේ නිෂ්පාදනය ගැන අධ්‍යයනයක් කරන්න. මට ඕන වෙනවා මේ රටේ මොකක් ගැන අධ්‍යයනයක් කරන්නද පුතේ? නිෂ්පාදනය ගැන අධ්‍යයනයක් කරන්න. හරිද? මට රටේ නිෂ්පාදනය ගැන අධ්‍යයනයක් කරන්න ඕන. මේ රටේ භාණ්ඩ හා සේවා නිපදවන ප්‍රමාණය ගැන අධ්‍යයනයක් කරන්න ඕන. මම
මේ නිෂ්පාදනය සිද්ධ වෙන භාණ්ඩ හා සේවා නිපදවන දහස් සංඛ්‍යාත නිෂ්පාදන ආයතන අතරින් දහස් සංඛ්‍යාත නිෂ්පාදන ආයතන අතරින් එකක් වෙච්ච DSI ආයතනයේ වාර්ෂික නිෂ්පාදනය අරන් අධ්‍යයනයක් කළොත් වාර්ෂික නිෂ්පාදනය අධ්‍යයනයක් කළොත් අන්න ඒක පුතේ වැටෙන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාව. බලන්නකෝ දහස් සංඛ්‍යාත නිෂ්පාදන ආයතන අතරින් එකක් තමයි පුතේ මොකද DSI ආයතනය කියලා කියන්නේ. දහස් සංඛ්‍යාත ආයතන අතරින් එකක් තමයි පුතේ DSI ආයතනය කියලා කියන්නේ. අන්න අපි DSI ආයතනයේ වාර්ෂික නිෂ්පාදනය අරන් අධ්‍යයනය කළොත් ඕකට කියනවා පුතේ සූක්ෂම ආර්ථික විද්‍යාව. ඒ වගේ පුතා දන්නවට වචනයක් ඕන. රටේ නිපදවන සමස්ත භාණ්ඩ ටිකේ වටිනාකමට නමක් කියන. ටකලා මැසේජ් කරමු අපෙක් ඉන්නම්. පළවෙනි මැසේජ් එක දෙනවා හොඳයි කියලා කියන වෙන මොකද නේද? රයිට් කරන් බලන්න. රටක සමස්ත නිෂ්පාදනයේට නමක් කියනවා. රටක වසරක් තුල නිපදවන සමස්ත නිෂ්පාදනයේට නමක් කියනවා. මොකක්ද නම? ආව බොහොම හොඳයි. ලකීෂා දෙව්මනි ආව යනවා මෙන්න ඉරුණි. හොඳයි දන්නව ඔබ. දල දේශීය නිෂ්පාදනය. ආව බොහොම හොඳයි. ගොඩක් දරුවෝ මැසේජ් කරනවා. දල දේශීය නිෂ්පාදනය ගැන අධ්‍යයනයක් කළොත් ඒක මොකද්ද පුතේ? සූක්ෂම ආර්ථික සාර්ව ආර්ථික විද්‍යාව. දැන් ඔබට පැහැදිලි අදහස. මේ දහස් සංඛ්‍යාත නිෂ්පාදන ආයතන වලින් එකක් තමයි DSI ආයතනය. DSI ආයතනයේ වාර්ෂික නිෂ්පාදනය ගැන කතා කළොත් සූක්ෂම ආර්ථික විද්‍යාව. රටේ සමස්ත නිෂ්පාදනය අරන් කතා කරපු පුතේ සාර්වාර්ථික විද්‍යාව. දෙක මට ඕන පුතේ රටේ බඩු මිල ගැන කතා කරන්න. මට අධ්‍යයනයක් කරන්න ඕන මොකක් ගැනද පුතේ? රටේ භාණ්ඩ හා සේවා මිල ගැන අධ්‍යයනයක් කරන්න ඕන. බඩු මිල ගැන අධ්‍යයනයක් කරන්න ඕන. ඉගෙන ගන්න ඕන. මම මේ බලන්න. සහල් මිල අරන් අධ්‍යයනයක් කළා. සහල් මිල පිළිබඳව අධ්‍යයනයක් කළොත් දහස් සංඛ්‍යාත භාණ්ඩ අතරින් එකක්. සහල් මිල මට්ටම පිළිබඳ අධ්‍යයනයක් කළොත් ඒක පුතේ සූක්ෂම ආර්ථික විද්‍යාව. ඒක සූක්ෂම ආර්ථික විද්‍යාව. ඒක මොකක්ද? සූක්ෂම ආර්ථික විද්‍යාව. හාල් මිල දහස් සංඛ්‍යාත භාණ්ඩ අතරින් එකක්. පුතේ ශ්‍රී ලංකා මහ බැංකුව නැත්නම් ජනලේඛන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පුතේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව රටේ නිපදවන භාණ්ඩ වර්ග 407ක් අරගෙන රටේම තියෙන භාණ්ඩ වර්ග 407ක්
7ක් අරගෙන ඒවායේ බඩු මිල ගණන් වල සාමාන්‍ය ගණනය කරනවා. අන්නේ ගණනය කරාම ඒ එන උත්තරයට කියනවා පුතේ නමක් පොදු මිල මට්ටම. මොකක්ද කියන්නේ? පොදු මිල මට්ටම. හරිද? පොදු මිල මට්ටම. එහෙනම් කොහොමද කියන්නේ? රටේ නිපදවන භාණ්ඩ වර්ග 407ක් අරගෙන මේක ලොකු ක්‍රියාවලියක්. මේක ඔබට 6 වෙනි පාඩමේ උගන්වන්නේ. මේකට කියනවා ජාතික පාරිභෝගික මිල දර්ශකය. හරිද? භාණ්ඩ වර්ග 407ක් අරගෙන මිනිස්සු පාවිච්චි කරන රටේම ඒ 407ේම පුතේ මිල වෙනස් වීම වල සාමාන්‍ය ගන්න. ඇවරේජ් එක ගන්න. ඒ සාමාන්‍යගේ ගත්තම ඒකට කියනවා පොදු මිල මට්ටම. ඒතර පොදු මිල මට්ටමේ තියෙන්නේ මුළු රටේම නිපද වූ භාණ්ඩ ටිකේ මිල ගණන් වල සාමාන්‍ය. අන්න පුතේ ඒකට කියනවා සාර්ව ආර්ථික විද්‍යාව. සාර්ව ආර්ථික විද්‍යාව. right. දැන් පුතේ හරිද? right. දැන් පුතේ යටින් මෙන්න මේ ටික දාගන්න. ඔයාලට ලංකා සිතියන් අඳින්න බැරි නම් රවුමක් ගහන්න. හරිද? right. පුතා අපි දන්නවා මොනවා හරි වැඩක් දීලා තමයි අපි ඔයාලට වචනයක් කිව්වොත් කියන්නේ නැතු උගන්නන වෙලාව වරන් කාලේ නාස්ති කරන්නේ නැහැ. මේ කෝන් පන්තිය. හරිද? මගේ පුතේ දැන් ඔන්න පන්ති පටන් ගන්න පුළුවන් වෙයි කියන අදහස අපේ හිතට ඇවිල්ලා තියෙනවා. ලියන ගමන් අහගන්න. ලබන මාස පළවෙනි දින ඉඳලා පුතේ අර පළාත් සංචලන සීමා ඉවත් වෙනවා. පන්ති පටන් ගන්න පුළුවන් වෙයි යම් සීමාවක් නැතුව. හරිද? එතකොට පුතේ පන්ති පටන් ගත්තට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය විදිහට අපි කරගෙන යනවා. හැබැයි සාමාන්‍ය පන්තිවල පුතේ පැය 2යි දාන්නේ. අපි පැය 3ක් දානවා. ඊට අමතරව නිවාඩු මාසවල තව අතිරේක දිනවලට යනවා. පැහැදිලිද? පැය 2ක් කරලා ෂේප් වෙන්න ඕන පුතේ. දැන් අපි ටාගට් එකට යන්නේ. සමග පුතා දැන් මේ දක්වා උගන්වපු ටික ඔක්කොම වීඩියෝ ටික YouTube එකේ තියෙනවා පිළිවෙලට. නෝට් එකේ යම් තැනක අඩුවක් තියෙනවා නම් ඒවා සකස් කර ගන්න. සකස් කරගෙන සාමාන්‍ය විදියට අධ්‍යාපන කටයුතු වලට එන්න සූදානම් වෙලා ඉන්න. තේරෙනවද පුතේ? පුතා නිතරම මතක තියාගන්නට ඕන මේ මුල් කාලේ පුතේ ගොඩාක් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. කාලානුරූපීව නේද? දෙවැනි අවුරුද්දට වගේදී උපරිමයෙන් වැඩ කරන්න ඕන. දැනට පුතේ දෙන වැඩ ටික කරන්න. මම පුතාට දැනට දීලා තියෙන වැඩේ මොකක්ද? මං ගිය සතියේ දුන්නා MCQ 31ක් කරන්න කියලා. නේද? මම මේ සතියේ වීඩියෝ 2ක් දානවා. ඒ වීඩියෝ දෙක බලලා රිවිෂන් ටික පුරව ගන්නට ඕන. අන්න ඒ වගේ දෙන වැඩ ටික කරගෙන පුතේ ෂේප් එකේ ඉන්න කාලයත් එක්ක කරන වැඩ ප්‍රමාණය වැඩි වෙනවා. හරිද? රයිට්. ඒතර අපේ YouTube එක බලන පුතේ විශාල දරුවන් පිරිසක් පන්තිරේ නැති අයත් බලනවා. ප්‍රශ්නයක් නැහැ. ඒතර පුතේ ඒ දරුවන්ට පුතාට සිග්නල් නැත්තම් දරු දරුවෙන් මැසේජ් එකක් දාවා. එයාට ඇහෙන්නේ අඩුවෙන් කියලා. මම කියනවා පුතේ YouTube එක බලන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? රයිට්. හොඳයි. මම තව එකක් ගන්න. අදහස් ඔලුවට දාගන්න ඕන. මට ඕන රටේ මිනිස්සුන්ගේ ආදායම ගැන කතා කරන්න. රටේ මිනිස්සුන්ගේ ආදායම ගැන මට කතා කරන්න ඕන. මට අධ්‍යයනයක් කරන්න ඕන මේ ආර්ථික පද්ධති කුටුම්බය මේ ආදායම ගැන අධ්‍යයනය කරන්න ඕන. රටේ ආදායම ගැන අධ්‍යයනය කරන්න. පුතේ රටේ ආදායම ගැන අධ්‍යයනයක් කරන්න ඕන වෙලා මම කුටුම්බයක ආදායම අධ්‍යයනය කරනවා. කුටුම්බයක ආදායම අරන් අධ්‍යයනය කළොත් ඒක පුතේ සූක්ෂමාර්ථික විද්‍යාව. රටේ තියෙන සියලුම කුටුම්බවල ආදායම ගත්තම ඒකට නමක් කියනවා පුතේ. මොකද්ද නම? ජාතික ආදායම. මොකද්ද කියන්නේ පුතේ?
ජාතික ආදායම. රටේ සියලු කුටුම්බවල ආදායම ජාතික ආදායම. ජාතික ආදායම අධ්‍යයනය කළොත් සාර්වාර්ථික විද්‍යාව. ඒකත් දාගන්න. ඒකත් දාගන්න. right. දැන් මම එකේ පුතාගේ ඔළුවට අදහසක් ඇවිල්ලා තියෙන්නේ. මොකක්ද මේ සාර්වාර්ථික විද්‍යාව, සූක්ෂමාර්ථික විද්‍යාව කියන්නේ කියලා. දැන් මෙහෙම දෙවි. දැන් මේ ආර්ථික විද්‍යා විෂය නිර්දේශය බෙදෙනවා කොටස් දෙකකට. මේ ආර්ථික විද්‍යා විෂය නිර්දේශය බෙදෙනවා පුතේ කොටස් දෙකකට. මොකට කොටස් දෙක? සමස්තයක් විදියට රට අරගෙන අධ්‍යයනය කරන මාතෘකා සහ පුංචි පුංචි සංකල්ප වෙන වෙනම අරගෙන අධ්‍යයනය කරන මාතෘකා වශයෙන්. පුතාට දීපු පිටු 25ක් තියෙන මේ සිලබස් එක බෙදෙනවා කොටස් දෙකකට. මොකද කොටස් දෙක? සමස්ත රට අරගෙන අධ්‍යයනය කරන මාතෘකා, පුංචි පුංචි සංකල්ප වෙන වෙනම අරගෙන අධ්‍යයනය කරන මාතෘකා. සමස්ත රට අධ්‍යයනය කරන මාතෘකාවලට කියනවා සාර්වාර්ථික විද්‍යා මාතෘකා ටික. පුංචි පුංචි සංකල්ප වෙන වෙනම අරන් අධ්‍යයනය කරන මාතෘකාට කියනවා සූක්ෂමාර්ථික විද්‍යා මාතෘකා ටික. ඇත්තටම පුතේ පුතාගේ උසස් පෙළ විෂය නිර්දේශය කොටස් දෙකකින් සමන්විතයි. මොකද්ද? සමස්තය ගැන අධ්‍යයනය කරන පාඩම් ටික සහ පුංචි පුංචි සංකල්ප ගැන අධ්‍යයනය කරන පාඩම් ටික. හරිද? දැන් අපි පුතේ සාර්වාර්ථික විද්‍යාවට අයිති වෙන සංකල්ප මොනවද? මාතෘකා මොනවද? සූක්ෂමාර්ථික විද්‍යාවට අයත් වෙන මාතෘකා මොනවද? සංකල්ප මොනවද කියලා අධ්‍යයනය කරලා ඉමු. හරිද? right. යටි වාක්‍යයක් ලියන්න. රුල කරලා යන්න වාක්‍යේ. සාර්වාර්ථික විද්‍යාවට හා සාර්වාර්ථික විද්‍යාවට හා සාර්වාර්ථික විද්‍යාවට හා සාර්වාර්ථික විද්‍යාවට හා සූක්ෂම ආර්ථික විද්‍යාවට සාර්වාර්ථික විද්‍යාවට හා සූක්ෂමාර්ථික විද්‍යාවට සාර්වාර්ථික විද්‍යාවට හා සූක්ෂමාර්ථික විද්‍යාවට අයත් වන සංකල්පයන් සාර්වාර්ථික විද්‍යාවට හා සූක්ෂමාර්ථික විද්‍යාවට අයත් වන සංකල්පයන් අයත් වන සංකල්පයන් පහත පරිදි අයත් වන සංකල්පයන් පහත පරිදි බෙදා දැක්විය හැක. අයත් වන සංකල්පයන් පහත පරිදි බෙදා දැක්විය හැක. අයත් වන සංකල්පයන් පහත පරිදි බෙදා දැක්විය හැක. සංකල්පයන් පහත පරිදි බෙදා දැක්විය හැක.
දැන් පුතේ අපි පොත දෙකට බෙදමු. දෙකට බෙදලා ලියන්නේ මොකක්ද? දෙකට බෙදන්න. රූල් 12ක් විතර පහට බෙදන්න ඕන. පොත දෙකට. ලියගන්න බලවනේ. මෙන්න මේක පුතේ. සාර්වාර්ථික විද්‍යාවට 6 හා සූක්ෂම ආර්ථික විද්‍යාවට අයත් වන සංකල්ප පහත පරිදි දැක්විය හැකියි. සාර්වාර්ථික විද්‍යාවට හා සූක්ෂමාර්ථික විද්‍යාවට අයත් වන සංකල්පයන් පහත පරිදි දැක්විය හැකියි. සාර්වාර්ථික විද්‍යාවට හා සූක්ෂමාර්ථික විද්‍යාවට අයත් වන සංකල්පයන් පහත පරිදි දැක්විය හැකියි. right? ලියමු. බෙදන්න පුතේ පොත දෙකට. පොත දෙකට බෙදන්න. සාර්වාර්ථික විද්‍යාවට හා සූක්ෂමාර්ථික විද්‍යාවට අයත් වන සංකල්පයන් පහත පරිදි දැක්විය හැකියි. පොත දෙකට බෙදන්න. මේ පැත්තේ ලියන්නේ සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්ප. හරිද? අර පැත්තේ ලියන්නේ සාර්ව ආර්ථික විද්‍යා සංකල්ප. ලස්සන පටන් ගමු. right. සූක්ෂමාර්ථික විද්‍යා සංකල්ප, සාර්වාර්ථික විද්‍යා සංකල්ප. හරිද? ඇත්තටම පුතේ මේ තියෙන ඉස්සරහා පාඩම් ටික. මේ තියෙන ඉස්සරහා පාඩම් ටික. සමහර ගුරුවරු මේක පටන් ගත්ත ගමන්ම කරන්නේ මේවා. හැබැයි අපි පොඩ්ඩක් පහුවෙලා කරනවා. ඒක හේතුව තමයි ඉතින් ළමයාට ඉතින් මුකුත්ම දන්නේ නැතුව මේ සංකල්ප කියන එකේ තේරුමක් නැති නිසා. හරිද? right. මේ තියෙන ඉස්සරහා පාඩම් ටික. සමහර පාඩම් සමස්තය ඉගෙන ගන්නවා, සමහර පාඩම් පුංචි පුංචි දේවල්. දැන් අපි ඒවා වෙන් කරලා ඉගෙන ගමු. ඉස්සෙල්ලා ලියන්න පුතේ සූක්ෂම සංකල්ප ටික පහලට ලියාගෙන යන්න. සූක්ෂම පැත්ත ඉවර කළා සාරු පැත්තට එන්න. සූක්ෂමාර්ථික විද්‍යා සංකල්ප ලියන්න පුතේ පළවෙනි එක. භාණ්ඩයක ඉල්ලුම මේ පැත්ත ඉවර කරගමු. පළවෙනි පොයින්ට් එක. භාණ්ඩයක ඉල්ලුම සැපයුම භාණ්ඩයක ඉල්ලුම සැපයුම මිල තීරණය වීම භාණ්ඩයක ඉල්ලුම සැපයුම මිල තීරණය වීම ආදිය පිළිබඳව අධ්‍යයනය. භාණ්ඩයක ඉල්ලුම සැපයුම මිල තීරණය වීම ආදිය පිළිබඳව අධ්‍යයනය. right. බලන්න එතන භාණ්ඩයක ඉල්ලුම සැපයුම මිල තීරණය පිළිබඳව අධ්‍යයනය. දෙක ලියන්න පුතේ. දෙවෙනි තරුව ඒ පැත්තෙම නිෂ්පාදන ශ්‍රිතය. දෙවෙනි එක නිෂ්පාදන ශ්‍රිතය. right. නිෂ්පාදන ශ්‍රිතය. ඊළඟ කරුණ නිෂ්පාදන ශ්‍රිතය ඊළඟ කරුණ නිෂ්පාදන ආයතනයක පිරිවැය.
නිෂ්පාදන ආයතනයක පිරිවෙන්. 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 ඊළඟ එක් භාණ්ඩවල වෙළඳපළ ක්‍රියාකාරීත්වය. ඊළඟ එක් භාණ්ඩවල වෙළඳපළ ක්‍රියාකාරීත්වය. ඊළඟ එක් භාණ්ඩවල වෙළඳපළ ක්‍රියාකාරීත්වය. එක් භාණ්ඩවල වෙළඳපළ ක්‍රියාකාරීත්වය. එක් භාණ්ඩවල වෙළඳපළ ක්‍රියාකාරීත්වය. එක් භාණ්ඩවල වෙළඳපළ ක්‍රියාකාරීත්වය. right. ඊළඟ තරුව වෙළඳපළ පාරිභෝගික හැසිරීම. වෙළඳපළ පාරිභෝගික හැසිරීම. වෙළඳපළ පාරිභෝගික හැසිරීම. වෙළඳපළ පාරිභෝගික හැසිරීම. එක් භාණ්ඩවල වෙළඳපළ ක්‍රියාකාරීත්වය. එක් භාණ්ඩවල වෙළඳපළ ක්‍රියාකාරීත්වය. වෙළඳපළේ පාරිභෝගික හැසිරීම. වෙළඳපළේ පාරිභෝගික හැසිරීම. ඊළඟ වෙළඳපොලේ පාරිභෝගික හැසිරීම. ඊළඟ ව්‍යාපාර ආයතනයක වෙළඳපළ ක්‍රියාකාරීත්වය. ව්‍යාපාර ආයතනයක වෙළඳපළ ක්‍රියාකාරීත්වය. ව්‍යාපාර ආයතනයක වෙළඳපළ ක්‍රියාකාරීත්වය. හරිද? right. ව්‍යාපාර ආයතනයක වෙළඳපළ ක්‍රියාකාරීත්වය. හරිද? right. ව්‍යාපාර ආයතනයක වෙළඳපළ ක්‍රියාකාරීත්වය. පුතේ ඔය තියෙන්නේ ඉස්සරහා පාඩම් ටිකක නම් ටික. ඔය තියෙන්නේ පුතේ මුකුත් නෙවෙයි. ඉස්සරහදී පුතාට උගන්වන විෂය නිර්දේශ තියෙන මාතෘකා ටික. දැනට වචන විතරයි. මගෙන් අහන්න එපා පාඩම මොකද්ද කියලායි. ඉස්සරහා තියෙන මාතෘකා පුතේ. පුංචි සංකල්ප වෙන වෙනම අරන් අධ්‍යයනය කරන මාතෘකා. හරිද? right. පුතේ හැබැයි ඔතන තියෙනවා මෙන්න මේ තුන නම් දන්න ඔයා. මම මේක ලියන්නම්. හිගකම කියන්නේ පුතේ සූක්ෂමාර්ථික විද්‍යා සංකල්පය. අන්න දැන් දන්නවා. හිගකම සූක්ෂමාර්ථික විද්‍යා සංකල්පය. හිගකම නිසා ඇතිවන තේරීම සූක්ෂමාර්ථික විද්‍යා සංකල්පය. යම් පුද්ගලයෙකුගේ තෝරා ගැනීමක් නිසා සිදුවන කැපකිරීම ආවස්තික පිරිවැය සූක්ෂමාර්ථික විද්‍යා සංකල්පය. එහෙනම් පුතේ මොකක්ද අපි කිව්වේ? ව්‍යාපාර ආයතනයක වෙළඳපොළ ක්‍රියාකාරීත්වය අන්තිමට කිව්වේ. ව්‍යාපාර ආයතනයක වෙළඳපොළ ක්‍රියාකාරීත්වය අපි ඉගෙන ගත්ත මෙන්න මේ සංකල්ප තුන වැටෙන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාවට. හිගකම, විකල්ප අතරින් තේරීම, තෝරගත්ත නිසා කැපකරෙන්න වෙන හොඳම එක ආවස්තික පිරිවැය. ඒවා වැටෙන්නේ පුතේ පුංචි සංකල්පේවත් සූක්ෂම ආර්ථික විද්‍යාව. එහෙනම් දන්න වචන තුනකුත් තියෙනවා. මොකක්ද? හිගකම කියන්නේ
මිනිස්සෙගේ උවමනාවන් සහ සම්පත් සංසන්දනය කරන හිගකම කියන්නේ සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්පය. සම්පතකට විකල්ප ප්‍රයෝජන තියෙන වෙලාවක ඒ විකල්ප අතරින් එකක් තෝරගන්නට ඕන. ඒ තේරීම කියන්නේ සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්පය. විකල්ප ප්‍රයෝජන තෝරද්දී එකක් තෝරගත්තම අතාරින්න වෙනවා අනිත් ටික. ඒ අතාරින ඊළඟ හොඳම එක ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැය කියන්නේ සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්පය. එහෙනම් පුතේ ලස්සන ඊළඟ කරුණු තුන දාලා ලියන්න. ඊළඟ කරුණු තුන තේරීම, හිගකම, තේරීම, ආවස්තික පිරිවැය. හිගකම, තේරීම, ආවස්තික පිරිවැය. right. හොඳයි. එහෙනම් මේ පැත්තේ ලියපු අයින් තේරුනේ වචන තුනයි. මේ තුන විතරයි. අනිත් ඒවා පුතේ ඉස්සරහා පාඩම් වල නම්. පැහැදිලිද? right. යන් අනිත් පැත්තට. සමස්තය ගැන අධ්‍යයනය කිරීම සාර්වාර්ථික විද්‍යාව. බලන්න මේ ලියන වචනවල හැම එකකම සමස්තය, සියල්ල, සාර්වය කියන වචන අන්තර්ගත වෙනවා. එයා වැතරින් ලියන්නේ පළවෙනි එක. පාඩම ලියාගෙන යනවා. සමස්ත නිමවුම් මට්ටම. සමස්ත නිමවුම් මට්ටම. සමස්ත නිමවුම් මට්ටම. දෙක සමස්ත ආදායම් මට්ටම. දෙවෙනි එක සමස්ත ආදායම් මට්ටම. සමස්ත ආදායම් මට්ටම. සමස්ත ආදායම් මට්ටම. ඊළඟ සමස්ත ආදායම් මට්ටම. තුන්වෙනි එක ආර්ථික උත්පාත අවපාත. ආර්ථික උත්පාත අවපාත. ආර්ථික උත්පාත අවපාත. ආර්ථික උත්පාත අවපාත. උද්දමනය. ඒ වචන නම් අහලා තියෙනවනේ. උද්දමනය. සමස්ත රටේ බඩු මිල. උද්දමනය. 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 ඊළඟ සේවා නියුක්තිය. උද්දමනය. උද්දමනය. සේවා නියුක්තිය. උද්දමනය. සේවා නියුක්තිය. මම ලියුව ටික ආයෙ කියන්නම් පුතේ. මේ දරුවෙක් ලියන්න කියලා ආයෙ මෙසේජ් කියනවා. බලන්න මෙන්න මේ ටික උරුයි. සමස්ත නිමවුම් මට්ටම. සමස්ත ආදායම් මට්ටම. ආර්ථික උත්පාත අවපාත. උද්දමනය. සේවා නියුක්තිය. සේවා නියුක්තිය. හරිද? ඊළඟ එක විරැකියා මට්ටම. ඊළඟ විරැකියා මට්ටම. ඊළඟ විරැකියා මට්ටම. විරැකියා මට්ටම. ආයෝජනය. ඊළඟ ආයෝජනය. ආයෝජනය. ආර්ථික වර්ධනය.
ආයෝජනය. ඊළඟ ආර්ථික වර්ධනය. ආයෝජනය ආර්ථික වර්ධනය. ආයෝජනය ආර්ථික වර්ධනය. ආයෝජනය ආර්ථික වර්ධනය. ඊළඟ ආර්ථික වර්ධනය. ඊළඟ ආර්ථික පසුබැසීම. ආර්ථික පසුබැසීම. ආර්ථික පසුබැසීම. ආර්ථික පසුබැසීම. ගෙවුම් ශේෂය. ගෙවුම් ශේෂය. ගෙවුම් ශේෂය. ගෙවුම් ශේෂය. ගෙවුම් ශේෂය. වචන ලියන්නත් බැරුවද නේද? ගෙවුම් ශේෂය. ගෙවුම් ශේෂය. විනිමය අනුපාතය. විනිමය අනුපාතය. විනිමය අනුපාතය. මුදල් සැපයුම. මුදල් සැපයුම. මුදල් සැපයුම. මුදල් සැපයුම. ආනයන අපනයන. මුදල් සැපයුම ආනයන ඉලක් අපනයන. ආනයන ඉලක් අපනයන. ආනයන ඉලක් අපනයන. right. ආනයන ඉලක් අපනයන. හොඳයි. මට පුතේ ආනයන ඉලක් අපනයන. මට පුළුවන් මෙහෙම පුතේ. ඔයෙන් කරුණු දෙකක් තුනක් දීලා නිකන් ඉන්න තිබුණා. හැබැයි විභාගෙට මොන කරුණ ආවිත් දන්නේ නේද? හොඳම වැඩේ පුතේ සියල්ල ඉගෙනගෙන යන්නේ. උසස් පෙළට ආපු මුල් කාලේ ගොඩක් අය කරන්නේ සරල මොනවා හරි දෙයක් දීලා දරුවන් පන්තිය තුල රඳවා ගන්න එක. මොනවා හරි පොඩි දෙයක් දීලා අර टॉपिයක් දීලා නේ පන්තිය තුල රඳව ගන්න බලන්න. හැබැයි පුතේ අපි හෘද සාක්ෂියට එකඟව එහෙම කරන්නේ නැහැ. ඇයි? අපි දරුවව අරන් යන්නේ ලෝකේ තියෙන තරංකාරී විභාග අතරින් එකකට. අපි දරුවව අරන් යන්නේ දරුවගේ තීරණාත්මක විභාගයට. දරුවගේ අනාගත වෘත්තිය මොකක්ද? අනාගතේ ඔහු ගත කරන ජීවන මට්ටම කුමක්ද? එයාගේ අම්මට තාත්තට සලකන්න පුළුවන් ආදායමක් උපය ගන්න පුළුවන් වේද? ඔය සියල්ලම තීරණය කරන විභාගයේ උසස් පෙළ විභාගය. ඒකට යන ගමනේ පුතේ ඔලු ගෙඩි ගන්න නෙවෙයි අපේ බලාපොරොත්තු. මගේ බලාපොරොත්තු ඔලු ගෙඩි ගන්න නෙවෙයි. මට ඕන සියල්ල උගන්නලා විභාගෙට බය නැතුව මුහුණ දෙන්න පුළුවන් දරුවෙක් නිර්මාණය කරගන්න. ඔබ ගිහින් බලන්න, සසඳලා බලන්න. ඔය ලිස්ට් එක සම්පූර්ණයෙන් දෙන්නේ. වචන කීපයක් දීලා මගහරින්න. හැබැයි පුතේ එහෙම කරන්න බෑ. විභාගෙට මොන වචන දෙයිද කියලා අපි දන්නේ. ඔය තියෙන්නේ ඉස්සරහා පාඩම් ටිකක නම් ටික. හැබැයි මට ওই ටික ආයි ඔබට දෙන්න දවසක් එන්නේ. මට ඔක ආයි ඔබට දෙන්න දවසක් එන්නේ නෑ. ඒ නිසා පුතේ ඔන්න සියල්ල දුන්න. හරිද? දැන් අපි බලමු පුතේ ඔය කොටසින් විභාගයේදී අහපු ප්‍රශ්න මොනවද? අපි බලමු. ඔය කොටසින් විභාගයේදී අහපු ප්‍රශ්න මොනවද? ගන්න ඔබේ රිවිෂන් ටියුට් එක.
right. Revision tube එක ගන්න. revision tube එක ගන්න. හොඳයි. මම පොඩ්ඩක් මෙන්න පෙළන්න පුතේ 40 වෙනි පිටුව. revision tube එක ගන්න. මෙන්න මේ tube එක. revision tube එක ගන්න. පෙළන්න 40 වෙනි පිටුවට. revision tube එකේ 40 වෙනි පිටුවට පෙළන්න. revision tube එකේ 40 වෙනි පිටුවට පෙළන්න. right. පටන් පුතේ පළවෙනි ප්‍රශ්නය. ප්‍රශ්නාංක 4 2019 උසස් පෙළ. කරමු. ප්‍රශ්නාංක 4 මෙන්න 40 පිටුව ප්‍රශ්නාංක 4 2019 දැන් ඔබට පුළුවන් උත්තර මැසේජ් කරන්න. දැන් ඔබට පුළුවන් වේගෙන් උත්තර මැසේජ් කරන්න. Go. Everyone message දාන්න පුරුදු වෙන්න පුතේ. කාටක් පේනවනේ නේද? පන්තියේ කියන වගේම තමයි ඒක. Everyone දාන්න. ඔව්. 2019 කියන්නේ ගිය අවුරුද්දට කලින් අවුරුද්ද. නේද? මොකක්ද අහන්නේ? එක් කුටුම්බයන් හා ආයතනවල තීරණ පිළිබඳව අධ්‍යයනය කරන ආර්ථික විද්‍යාව විශේෂ ශාස්ත්‍රය සූක්ෂම ආර්ථික විද්‍යාව උත්තරාංක 2 සූක්ෂම ආර්ථික විද්‍යාව උත්තරාංක 2 right උත්තරාංක 2 බලන්න තව මොනවද ප්‍රශ්න තියෙන්නේ කියලා 41 පිටුව 12 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නාංක 12 2015. ප්‍රශ්නාංක 12 2015. right. හොඳයි. ප්‍රශ්නාංක 12 2015. මොකක්ද දාන්නේ පුතේ? පහත් සඳහන් ප්‍රකාශ අතරින් සූක්ෂම ආර්ථික විද්‍යා ප්‍රකාශනයක් වනුයේ. සූක්ෂම ආර්ථික විද්‍යා ප්‍රකාශනයක් වනුයේ. යට ඉදලා බලමු පුතේ. පස්වෙනි එක ඉදලා බලමු. පසුගිය වසරේ රජයේ බදු අයභාරය 8%කින් අඩු විය. බදු අයභාරය ඉරක් අඳින්න පුතේ සාර්වාර්ථික විද්‍යාව. සමස්ත රටේම බදු සල්ලි ටික. බදු අයභාරය ඉරක් අඳින්න සාර්වාර්ථික විද්‍යාව. හතරවෙනි එක පසුගිය වසරේ පොදු මිල මට්ටම 4%කින් වැඩි වීම. 41 පිටුව පුතේ 12 වෙනි ප්‍රශ්නය. 41 පිටුව 12 වෙනි ප්‍රශ්නය. රිවිෂන් ටියුට් එක මේ රිවිෂන් ටියුට් එක right ටියුට් අඩුපාඩු තියෙන අයට පුතේ ඊළඟ සැරේ කුරියර් කරාදී අඩුපාඩු දාලා එවන්න දැන් පොඩි ප්‍රශ්නයක් තියෙදින් හොඳේ right පසුගිය වසරේ පොදු මිල මට්ටම 4%කින් අඩු වීම පොදු මිල මට්ටම කියන්නේ සාර්වාර්ථික විද්‍යාව විරක් අද පොදු මිල මට්ටම සාර්වාර්ථික විද්‍යාව විරක් අද
ඊළඟ රෝමන් අංක 3 පහේ ඉරක් අඳින්න ඕන පුතේ බදු අය වාරයට. පහේ ඉරක් අඳින්න ඕන බදු අය වාරයට. රෝමන් අංක 3 පසුගිය වසරේ මූර්ත දල දේශීය නිෂ්පාදනය 7කින් වැඩි. ඉරක් අඳින්න මූර්ත දල දේශීය නිෂ්පාදනය කියන්නේ සාර්වාර්ථික විද්‍යාව. සාර්වාර්ථික විද්‍යාව. රෝමන් අංක 2 පසුගිය වසරේදී විරැකියාව ශ්‍රම බලකායෙන් 5.8ක් විය. විරැකියාව කියන්නේ සාර්වාර්ථික විද්‍යාව. විරැකියාව කියන්නේ සාර්වාර්ථික විද්‍යාව. එන උත්තරය පුතේ උත්තරාංක 1. පසුගිය වසරේදී රබර් මිල 10%කින් වැඩි වී. පුතේ දහස් සංඛ්‍යාත භාණ්ඩ අතරින් රබර් කියන්නේ එක භාණ්ඩයක් විතරයි. රබර් කියන්නේ එක භාණ්ඩයක් විතරයි. තේරෙනව නේද පුතේ? ඔව්. රබර් කියන්නේ එක භාණ්ඩයක් විතරයි. උත්තරාංක 1. දැකනේ දරු විශාල වශයෙන් නිවැරදි උත්තරය සැපයුවා. මම එක දරුවෙක් වැරදි උත්තරයක් දාන්න දැක්කේ. පුතේ උනන්දුව තියාගන්න. හරිද? උනන්දුව තියාගන්න. මම පුතාට පුංචි අවවාදයක් දෙනවා. ඒ අවවාදය හොඳට සිහි තබා ගන්න. මේ ටියුෂන් කියන්නේ පුතේ තරංගකාරී මේක ව්‍යාපාරයක්. මේ ටියුෂන් කියන්නේ ව්‍යාපාරයක්. ටියුෂන් ගුරුවරු කියන්නේ ඒ ව්‍යාපාරේ ඉන්න ව්‍යාපාරිකයෝ කොටසක්. මේ අය දෙන උපදෙස් ගැන සලකා බලද්දී හරි පරිස්සමෙන්. සමහර වෙලාවට තමන්ගේ විෂය ගැන කතා නොකොට අනුන්ගේ විෂයන් ගැන කතා කරන අය ඉන්නවා. ඒ කතා කරන්නේ පුතේ තමන්ගේ පෞද්ගලික පටු අරමුණු වලට. මම අවුරුදු 9ෙම කවදාවත් තව ගුරුවරයෙකුට කඩේ ගිහිල්ලා නැහැ. ඒ ගුරුවරයෙක් හොඳයි කියන්නවත් බනින්නවත් යන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න සමහර අය තමන්ගේ යාළුවෝට තියෙන ලෙන්ගතුකමට හරිද කියන මොකක්ද අර ගුරුවරයා යන්න ගිහින් බලන්න මේ ගුරුවරයා යන්න ගිහින් බලන්න ඒ මොනවටවත් නේ පුතේ තමන්ගේ පෞද්ගලික පටු අරමුණු. පැහැදිලිද? තමන්ගේ පෞද්ගලික පටු අරමුණකට දරුවෙක් නොමග යවනවා කියන්නේ ඒක මහා පාප කර්මයක්. පැහැදිලිද? මම මේ පාප කර්මය කරන්නේ නැහැ පුතා. නිසා ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් යමෙකු කතා කරයිද ඒ පිළිබඳව අවධානයෙන් ඉන්න. හරිද? මගේ ඕන දෙයක් විමසන්න. මොකක්ද මේක ගැන කියන්න තියෙන්නේ? ඕන දෙයක් විමසන්න මම උත්තර දෙන්න සූදානම්. නමුත් අර මිනිස්සු පෞද්ගලික පටු අරමුණු වලට කියන කතන්දර පිළිබඳව ඔබ බුද්ධියෙන් විමසා බැලිය යුතුයි. ඒ කට්ටියගේ යාළුකම්, ඒ කට්ටියගේ හිතවත්කම්. පැහැදිලිද? හැබැයි මේ උසස් පෙළ කියන්නේ දරුවන්ගේ ජීවිත. ඒ දරුවන්ගේ ජීවිත සමග කරන ගනුදෙනුවේදී මා කිසිවෙකුට කඩේ යන්නේ. මා කිසිවෙකු ගැන ගුණ වර්ණනා කිරීම වලට යන්නේ. මගේ විෂය නිවැරදිව කරමින් මා තනි ගමනකුයි යන්නේ. එතෙන්දි පුතේ එහෙම කරන්නේ පුතාලට තියෙන ලෙන්ගතුකම නිසා. නැත්නම් මටත් තව කෙනෙක් එක්ක සම්බන්ධතා ඩීල් දාගත්තම ටියුෂන් එකේ දියුණු වෙන්න පුළුවන්. හැබැයි වැඩක් නෑ පුතා. අහිංසක දරුවන්ගේ ජීවිතත් එක්ක ඩීල් දාලා දියුණු වෙලා වැඩක් නෑ. හරිද? රයිට්. අපි යනවා ඊළඟ ප්‍රශ්න බලන්න පුතේ. හතලිස් දෙක පිටුව 22 ප්‍රශ්නය. 42 පිටුව 22 ප්‍රශ්නය. ඔය වගේ එකක් මේ 2019 ප්‍රශ්නෙමයි පුතේ තියෙන්නේ. 42 පිටුව 22 ප්‍රශ්නය. 42 පිටුව 22 ප්‍රශ්නය. 42 පිටුව 22 ප්‍රශ්නය. එකෙක් මැසේජ් එකක් දාන උත්තරාංක 5. උවේ ජෝක් එකට ගෘහ ආර්ථික විද්‍යාව. හරිද? රයිට්. මොකද උදේ උත්තරේ? ඔව්. කුටුම්බ නිෂ්පාදන ආයතන වෙන වශයෙන් ගනු ලබන තීරණ අධ්‍යයනය කරන විශේෂ ක්ෂේත්‍රය සූක්ෂම ආර්ථික විද්‍යාව. මම පුතාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔය 2011 ආපු ප්‍රශ්නයම නේද පුතේ 2019 අහුවේ?
එහෙනම් බලන්න පුතේ හොඳට 2011 විභාග ප්‍රශ්න ඉස්පිල්ලක් පාපිල්ලක් කොම්බුවක් රේපයක් ඇදයක් පොල්ලෙල්ලක් තිතක් දශමයක් අඩුනකොට 2019 එහෙම්ම පාස් පේපර් කරන එකේ වැදගත්කම ඒක. අන්න පුතේ නම් 2011 උසස් පෙළ ළඟ ඉරක් ගහලා ලියන්න 2019 ඇවියෝක. 2011 උසස් පෙළ ළඟ ඉරක් ගහලා ලියන්න ඒකම. යන් ඊළඟට බලන්න තව සාර සූක්ෂම ඒවා තියෙද කියලා. තා ප්‍රශ්න තියෙද බලන්න. එච්චරයි. 42 පිටුවේ 20. ඔව් 42 පිටුවේ උත්තර ටික වැදලා හරි. ඔච්චරයි. හරි. දැන් නැවත නෝට් එකට යන්න. නැවත නෝට් එකට යන්න. 20 නෑ විභාගය වෙලා තියෙන්නේ. නැවත නෝට් එකට යන්න. නැවත නෝට් එකට යන්න. දැන් මම පොඩ්ඩක් ඕක තව පොඩ්ඩක් විග්‍රහ කරන්න යන්න. පුතේ දැන් ඔය ඉතිහාස කතාව මතකද? පළවෙනි දවස් උගන්වපුව මතක් කරන්න. right. දැන් පුංචි ඉතිහාස කතාවක් කියලා දෙන්න හදන්න. පුතට මතකයි ඉස්සෙල්ලම ආර්ථික විද්‍යාව විෂයක් විදියට ආරම්භ වෙන්නේ 1776 කො සද්දේ ඇඩම් ස්මිත් ජාතීන්ගේ ධනය පොත ලිව්වට පස්සේ 1776 ඇඩම් ස්මිත් ජාතීන්ගේ ධනය පොත ලිව්වට පස්සේ තමයි පුතේ ආර්ථික විද්‍යාව විෂයක් විදියට ආරම්භ වුනේ. මේ පළමු පොත ලියලා ලෝකෙට ආර්ථික විද්‍යාව හඳුන්වා දීමට ගෞරවයක් වෙන්න මෙයා අපි ආර්ථික විද්‍යාවේ පියා කියන නමින් හැඳින්වුවා. හරිද? පියා කියන නමින් හැඳින්වුවා. පුතේ මේ ඇඩම් ස්මිත් ලෝකෙට හඳුන්වලා දෙන්නේ ඇත්තටම පුංචි සංකල්ප වෙන වෙනම අරන් අධ්‍යයනය කරන ආර්ථික විද්‍යාව හෙවත් සූක්ෂම ආර්ථික විද්‍යාව. පුංචි සංකල්ප වෙන වෙනම අරන් අධ්‍යයනය කරන විෂයවත් සූක්ෂම ආර්ථික විද්‍යාව හඳුන්වලා දුන්නා. ඇත්තනේ පුතේ 1776 කාලවකවානුවේ සමස්ත රටක ආර්ථිකයක් ගැන අධ්‍යයනය කරන්න තොරතුරු සාක්ෂණය දියුණු වෙලා නැහැ. මුද්‍රණ කලාව දියුණු වෙලා නැහැ. අද වාගේ පරිගණකය අන්තර්ජාලය දියුණු වෙලා තිබුණේ. එහෙනම් සමස්ත රටක් ගැන අධ්‍යයනය කරන්න තරම් sannivedana තාක්ෂණයක් දියුණු වෙලා තිබුණේ නැහැ. එහෙනම් ඇඩම් ස්මිත් හඳුන්වලා දුන්නේ මොන ආර්ථික විද්‍යාවද? සූක්ෂම ආර්ථික විද්‍යාව. ජාතීන්ගේ ධනය නැත්නම් අපි කියන an inquiry into the nature and cases of wealth of nation ජාතීන්ගේ ධනයේ ස්වභාවය හා හේතු විමසීමක් මේ පොතේ තියෙන්නේ. එහෙනම් මොනවද පුතේ? සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්ප.
කාලය ගත වෙලාද ගියා. සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්ප ඉගෙන ගනිමින් හිටියා. එතකොට පුතේ ඔහොම කාලය ගත වෙලා යද්දී පුතේ 1936 ජෝන් මෙනාඩ් කෙන්ස් කියන ආර්ථික විද්‍යාඥයා මෙහෙම කියනවා. ඔය පුංචි සංකල්ප පිළිබඳ අධ්‍යයනය කළාට වැඩක් නෑ. අපිට රටක් ගැන අදහසක් ගන්න බෑ. පුංචි සංකල්ප අධ්‍යයනය කරාට වැඩක් නෑ. රටක් ගැන අදහසක් ගන්න බෑ. ඒ අනුව පුතේ එයා සමස්ත රටක ආර්ථිකය ගැන අධ්‍යයනය කරන සාර්වාර්ථික විද්‍යාව ලෝකෙට හඳුන්වා දෙනවා. ඒ මෙන්න මේ පොත රචනා කරන. හරිද? ඔන්න පුතේ නම් 1936 ජෝන් මෙනාඩ් කෙන්ස් පුතේ ලියනවා සමස්ත ආර්ථිකය පිළිබඳ අධ්‍යයනය කරන ආකාරය ඇතුළත් කරමින් පොතක්. ඒ පොතේ නම තමයි පුතේ සේවා නියුක්තිය පොලිය හා මුදල් පිළිබඳ පොදු න්‍යාය. මොකක්ද පුතේ පොතේ නම? සේවා නියුක්තිය පොලිය හා මුදල් පිළිබඳ පොදු න්‍යාය. ඉංග්‍රීසියෙන් කියනවා The General Theory of Employment and Money. මොකද? The General Theory of Employment and Money. අන්නේ පොත හඳුන්වා දුන්නට පස්සේ තමයි පුතේ මේ සමස්තය පිළිබඳ අධ්‍යයනය හෙවත් සාර්වාර්ථික විද්‍යාව ලෝකයට බිහි. ඒ නිසා පුතේ මේ ජෝන් මෙනාඩ් කෙන්ස්ට කියනවා මොකේ පියාද? සාර්ව ආර්ථික විද්‍යාවේ පියා. මොකක්ද කියන්නේ? සාර්ව ආර්ථික විද්‍යාවේ පියා. දැන් දරුවෙක් වගේ අහනවා මේ හරි. ජෝන් මෙනාඩ් කෙන්ස් සාර්ව ආර්ථික විද්‍යාවේ පියා නම් ඇඩම් ස්මිත් කියන්න බැරිද සූක්ෂම පියා, සුළු පියා? නෑ, එහෙම කියන්නේ නෑ. ඇඩම් ස්මිත් ආර්ථික විද්‍යාවේ පියා. ඒක වෙනස් වෙන්නේ නෑ. අර සාර්වාර්ථික විද්‍යාව කියන ශේෂ්ත්‍රය හඳුන්වලා දෙන්නේ කවුද? ජෝන් මෙනාඩ් කෙන්ස්. ජෝන් මෙනාඩ් කෙන්ස්ට පුතේ කියනවා සාර්වාර්ථික විද්‍යාවේ පියා. කවද්ද වර්ෂයේ පුතේ? 1936. මොකද්ද පොත? සේවා නියුක්තිය පොලිය හා මුදල් පිළිබඳ පොදු න්‍යාය. ඉංග්‍රීසියෙන් The General Theory of Employment and Money. Right? යම් පුතේ නෝට් එකට. සියල්ලට යටින් ලියන්න. නූතන සාර්වාර්ථික විද්‍යාවේ ආරම්භය
නූතන සාර්වාර්ථික විද්‍යාවේ ආරම්භය නූතන සාර්වාර්ථික විද්‍යාවේ ආරම්භය ජෝන් මෙනාඩ් කෙන්ස් විසින් 1936 දී ප්‍රකාශයට පත් කළ ජෝන් මෙනාඩ් කෙන්ස් විසින් 1936 දී ප්‍රකාශයට පත් කළ රතු පෑන අතර ගන්න පුතේ රතු පෑන අතර ගන්න මම ආයෙ කියන්නම් නූතන සාර්වාර්ථික විද්‍යාවේ ආරම්භය ජෝන් මෙනාඩ් කෙන්ස් විසින් 1936 දී ප්‍රකාශයට පත් කළ රතු පෑන අතර ගන්න සේවා නියුක්තිය පොලිය හා මුදල් පිළිබඳ පොදු න්‍යාය සේවා නියුක්තිය පොලිය හා මුදල් පිළිබඳ පොදු න්‍යාය සේවා නියුක්තිය පොලිය හා මුදල් පිළිබඳ පොදු න්‍යාය නැමැති කෘතිය රචනා කිරීමත් සමග නැමැති කෘතිය රචනා කිරීමත් සමග විදුලිය විසන්ධි වුණා කියන දේ ඇහෙනව නේද පුතේ හරිද රචනා කිරීමත් සමග සිදුවිය මම ආයෙ කියන්නම් පුතේ කරවලේ පේන්නේ නැහැ ආයෙ කියන්නම් පුතේ නූතන සාර්වාර්ථික විද්‍යාවේ ආරම්භය ජෝන් මෙනාඩ් කෙන්ස් විසින් 1936 දී ප්‍රකාශයට පත් කළ සේවා නියුක්තිය පොලිය හා මුදල් පිළිබඳ පොදු න්‍යාය කෘතිය රචනා කිරීමත් සමග සිදුවිය හරිද right කෘතිය රචනා කිරීමත් සමග සිදුවිය ඒ අනුව ජෝන් මෙනාඩ් කෙන්ස්
ජෝන් මෙනාඩ් කෙන්ස් සාර්වාර්ථික විද්‍යාවේ පියා. ජෝන් මෙනාඩ් කෙන්ස් සාර්වාර්ථික විද්‍යාවේ පියා යන විරුදාවලියෙන් පිදුම් ලබයි. සාර්වාර්ථික විද්‍යාවේ පියා යන විරුදාවලියෙන් පිදුම් ලබයි. එනිසා ජෝන් මෙනාඩ් කෙන්ස් සාර්වාර්ථික විද්‍යාවේ පියා යන විරුදාවලියෙන් පිදුම් ලබයි. right. හොඳයි. හොඳ උස්මක් ගන්න. ගන්න පුතේ තියරි ටියුට් එක ගන්න. දැන් ගොඩ දවසින් ගත්තේ නෑ ඒක නේද? තියරි ටියුට් එක ගන්න අභ්‍යාසයකට යන්න. තියරි ටියුට් එක ගන්න. ගන්න තියරි ටියුට් එක. ඉක්මන් කරමු. පෙල්ලන්න 8 වෙනි පිටුව. මේ තියරි ටියුට් එක ගන්න. පෙල්ලන්න 8 වෙනි පිටුවට. තියරි ටියුට් එක ගන්න. පෙල්ලන්න 8 වෙනි පිටුවට. ගන්න තියරි ටියුට් එක පෙල්ලන්න 8 වෙනි පිටුවට. යට තියෙනවා නේද අභ්‍යාසයක්? පාද දැක්වෙන සිද්ධීන් සාර්ව සූක්ෂමද යන්න දක්වන්න කියලා කරා. සාර්වාර්ථික විද්‍යාවද සූක්ෂමාර්ථික විද්‍යාවද කියලා ලියන්න. තියරි ටියුට් එකේ 8 වෙනි පිටුවේ අභ්‍යාසයක් තියෙනවා කරන්න. right. හොඳයි. හොඳයි ලක්ෂි. අපිට ඔබ සම්පූර්ණ උත්තර ටික ටයිප් කළේවා. පුතේ ඔයගොල්ලන් පොඩක් කියන්න ඕන විභාගයක් තියන්න ඕන. මම යුනිට් එකක් ඉවර කරාම යුනිට් ටෙස්ට් එකක් තියෙනවා. නමුත් ඔන්ලයින් තියෙන එක මේක මහා විකාරයක්. පොඩ්ඩක් ඉවසලා ඉන්න පුතේ.
ලබන මාස පන්ති පටන් ගත්තන් පස්සේ මම විභාගයක් මැනවින් තියෙනවා. විභාග ලියන කඩදාසි දීලා විධිමත් විභාග තිබීමක් කරනවා. පොඩ්ඩක් ඉවසලා ඉන්න ලබන මාස වෙනකම්. හරිද? නැත්නම් පාඩමක් ඉවරුනාම විභාගයක් කියලා ලකුණු දීලා එහෙම ක්‍රියාවලියක් තියෙනවා. නමුත් අපි ඒකට යන්නේ නැහැ. මොකද මම හිතන්නේ ඔන්ලයින් තියෙන විභාග සාර්ථකයි කියලා. පළවෙනි එක. රජය ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලිකකරණයට තීරණය කරයි. රජය ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලිකකරණයට තීරණය කරයි. පුතේ රටේ තියෙන සමාගම් අතරින් එකක් තමයි ශ්‍රී ලංකන් කියන්නේ. සූක්ෂම ආර්ථික විද්‍යාව. එක සූක්ෂම ආර්ථික විද්‍යාව. දෙවෙනි එක 2018 ජනවාරි මාසයේ උද්දමනය 8%ක් වීම. උද්දමනය කියන්නේ පුතේ සාර්වාර්ථික විද්‍යාව. උද්දමනය සාර්වාර්ථික විද්‍යාව. ඉරගුත්තදී සාර්වාර්ථික විද්‍යාව. දෙවෙනි එක සාර්වාර්ථික විද්‍යාව. තුන්වෙනි එක රජය අර්ථාපල් සඳහා ආනයන තීරුබදු ඉහළ නැංවීමේ ප්‍රතිවිපාක විග්‍රහ කිරීම. අර්ථාපල් කියන්නේ පුතේ එක භාණ්ඩයක් සූක්ෂම ආර්ථික විද්‍යාව. අංක 3 සූක්ෂම ආර්ථික විද්‍යාව. අර්ථාපල් සඳහා ආනයන තීරුබදු ඉහළ නැංවීමේ ප්‍රතිවිපාක විග්‍රහ කිරීම සූක්ෂම ආර්ථික විද්‍යාව. ඊළඟ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය. අර බලන්න සමස්ත රටේම රාජ්‍ය ණය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය අනුපාතිකය දළදේශීය නිෂ්පාදනයේ 79ක් දක්වා වැඩිවීම. සාර්වාර්ථික විද්‍යාව. සාර්වාර්ථික විද්‍යාව. සඳරු අපි කරන්නේ මේ මෙන්න මේ ටියුට් එකේ දරුවා ලයිව් ගිහිල්ලා දැන් ඇවිල්ලා තියෙන්නේ. ප්‍රශ්න තමයි පුතේ. ඔයා YouTube එක බලන්න හොඳේ. මෙන්න මේ ටියුට් එකේ තියෙන සඳරු ආර්ථික විද්‍යාව තියරි ටියුට් එක. ඒකේ පුතේ 8 වෙනි පිටුව කරන්නේ. 8 වෙනි පිටුව කරන්නේ. ඔයා YouTube එක බලන්න ඕන හොඳේ මේ පොඩ්ඩේ. right. ඊළඟ සාර්වාර්ථික විද්‍යාව. රාජ්‍ය ණය. සමස්ත රටේම ණය ටික. සමස්ත රටේම ණය ටික. සාර්වාර්ථික විද්‍යාව. 5. රජය වීගොවීන්ට පොහොර දීමනාව වැඩි කිරීම. පොහොර කියන්නේ පුතේ එක භාණ්ඩයක්. අපිට එක එක විදියට ආවනේ. රබර් කිරි කිව්වා. එක එක විදියට ආවා. නේද? පොහොර කියන්නේ වීගොවි තැන කියන්නේ එකක්. සමස්ත රට නෙවෙයි. නේ? දහස් සංඛ්‍යාත භාණ්ඩ වගා කරන රටේ වීගොවි තැන කියන්නේ එකක් විතරයි. සහන ආධාර දෙනවා විශාල වශයෙන් රටේ භාණ්ඩ නිෂ්පාදනයට. පොහොර සහන ආධාරය කියන්නේ ඒ අතරින් එකක් විතරයි. සූක්ෂම ආර්ථික විද්‍යාව. පුංචි සංකල්ප. ඊළඟ මෝටර රථ සඳහා ඇති ඉල්ලුම වැඩිවීමට හේතු විමසීම. මෝටර රථවලට තියෙන ඉල්ලුම අපි දන්නවා දහස් සංඛ්‍යාත භාණ්ඩ රටේ තියෙනවා. හාල්, සීනි, පිටි, පරිප්පු දහස් ගණක් භාණ්ඩ. ඒ දහස් ගණක් භාණ්ඩ අතරින් එක භාණ්ඩයක් අරගෙන ඒ භාණ්ඩේ ඉල්ලුම වැඩිවීම පිළිබඳව සාකච්ඡා කළොත් සූක්ෂම ආර්ථික විද්‍යාව. එහෙනම් කුඩා මෝටර රථ කියන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාව. right. බලන්නකෝ ඊළඟ ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ආකර්ෂණය වැඩි කිරීමට අවශ්‍ය පියවර ගැනීම. බලන්නකෝ ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන මේ සමස්ත රටේ
මොනවද පුතේ විදේශ ආයෝජන කියන්නේ? අපි විදේශිකයන්ට කියනවා අපේ රට ඇතුළට ඇවිල්ලා ව්‍යාපාර පටන් ගන්න කියලා. විදේශිකයෝ ඒ කට්ටියගේ ප්‍රාග්ධනවත්කම් අරගෙන අපේ රටට ඇවිල්ලා ව්‍යාපාර පටන් ගත්තොත් ඒකට කියනවා විදේශ ආයෝජන. අපේ රටේ ඔය කටුනායක, බියගම, වත්තල, හැඳල, ඒකල, ජායල වගේ කොග්ගල වගේ ප්‍රදේශවල විදේශිකයන්ට ඇවිල්ලා ව්‍යාපාර පටන් ගන්න වෙනම භූමි ප්‍රදේශ වෙන් කරලා තියෙනවා. වෙනම භූමි ප්‍රදේශ වෙන් කරලා තියෙනවා. අන්න ඒවට කියනවා මොකක්ද? ආයෝජන ප්‍රවර්ධන කලාප. අනේ ආයෝජන ප්‍රවර්ධන කලාප වල ඇවිල්ලා පටන් ගන්න ව්‍යාපාර විදේශ ආයෝජන. right? එහෙනම් පුතේ ඕක සමස්ත රටට අදාළ සිද්ධියක් නොවේද? ඔව්. ඔව්. right. ලියන්න පුතේ. ආයෝජන ආකර්ෂණය වැඩි කිරීමට අවශ්‍ය පියවර ගැනීම සාර්වාර්ථික විද්‍යාව. 8. රාජ්‍ය සේවකයන්ගේ ඵලදායීතාව ඉහළ නැංවීම. පුතේ රටේ රාජ්‍ය සේවකයෝ ඉන්නේ. ලක්ෂ 82ක සේවකයෝ සංඛ්‍යාවක් අපේ රටේ ඉන්නේ. ලක්ෂ 82ක්. ඒ ලක්ෂ 82ක් වන සේවකයන්ගෙන් ලක්ෂ 15ක් විතර රාජ්‍ය සේවකයෝ. රාජ්‍ය සේවකයෝ. තොර බලන්න සමස්ත රටේ සේවකයෝ ගැන කතා කරන සිද්ධාන්තයක් නෙවෙයි. ලක්ෂ 82ක් වෙච්ච ශ්‍රම බලකායෙන් ලක්ෂ 15ක් විතරයි රාජ්‍ය සේවකයෝ. රාජ්‍ය සේවකයන්ගේ ඵලදායීතාව ගැන කතා කිරීම සූක්ෂම ආර්ථික විද්‍යාව. සූක්ෂම ආර්ථික විද්‍යාව. හරිද? right. එහෙනම් පුතේ දරුවෙක් 7 වෙනි එක 7 පුතේ සාර්වාර්ථික විද්‍යාව. 7 වෙනි එක සාර්වාර්ථික විද්‍යාව, 8 වෙනි එක සූක්ෂම ආර්ථික විද්‍යාව. පුතේ අපිට අර MCQ එකක් තියෙනවා. ඒක අර රිවිෂන් ටියුට් එකේ මග ඇරුණා මට. එකක් තියෙනවා. 12 වෙනි එක විතරක් කරා. 2012 විතරක් කරා. එහා පැත්තේ තියෙන එක කරා. right. මොකද පුතේ කියන්නේ? ඈතර අමාරු නෑ නේද පුතේ මේ කොටස? ඔව් අමාරු නෑ පුතේ. ආර්ථික විද්‍යාව අමාරු නෑ. ආර්ථික විද්‍යාව අමාරු වෙනව නම් අමාරු වෙන්නේ උගන්නන එකාගේ වැරදි. ආර්ථික විද්‍යාව අමාරු වෙනව නම් අමාරු වෙන්නේ ගුරුවරයාගේ වැරද්දෙන් මිසක් අමාරුවක් නෑ පුතේ මේක. පැහැදිලිද? අමාරු වෙන්නේ පැය කමාරක් දාගෙන බලහත්කාරයෙන් විෂය කරුණු ටික ගිල්ලවන්න ගියා. වැඩිපුර කාලයක් දාලා උගන්වනවා නම් පුතේ කවදාවත් මේක අමාරු වෙන්නේ නැහැ. ඔබට අනාගතේ අමාරු සංකල්ප හමු වෙන්නේ නැහැ කියන එකට මම වග කියනවා. අපි අමාරු සංකල්ප හම් වෙන තැන වැඩිපුර කාලය දාන්න. වැඩිපුර කාලය දාන්න. හරිද? right. බලන්න පුතේ හොඳට. පහසදහන් ඒවා අතරින් සූක්ෂම ආර්ථික විද්‍යා මාතෘකාව කුමක්ද? පාසදාන ඒවා අතරින් සූක්ෂම ආර්ථික විද්‍යා මාතෘකාව කුමක්ද? පළවෙනි පුතේ. පොලි අනුපාත පොදුවේ ඉහළ යාම. හයිලයිට් කරන්න පුතේ. පොලි අනුපාතය කියන්නේ සාර්වාර්ථික විචලනය. රටේම පොලි අනුපාතය. මේ පොලි අනුපාතය කියන්නේ පුතේ සමස්ත රටට අදාළ වෙන සිද්ධිය. පොලි අනුපාතය. හරිද? පොලි අනුපාතය. මම වෙන අද පුංචි ඉල්ලීමක් කරනවා. ඒ තමයි පළවෙනි පාඩමේ පළමු කොටසේ තීරි පොඩ්ඩ ආවරණය කරනවා. ඉරිදා පිටු අංකය පුතේ 9 පිටු අංකය. ඉරිදා
මේකේ MCQ ටික සාකච්ඡා කරලා අලුත් පාඩමට යන්න. පුතාට පන්තිය ගැන තියෙන අදහස, පන්තියේ උරුනාම මැසේජ් එකක් දාගෙන යන්න. පන්තිය ගැන ඔබේ තියෙන අදහස පන්තිය උරුනාම මැසේජ් එකක් දාගෙන යන්න. මතකද දාගෙන යන්න ඕනේ. හරිද? රයිට්. වීඩියෝ එක බලන දරුවත් එමය WhatsApp පණිවිඩයක් දාන්න ඕන. මොකද ඔයාලට හිතෙන්නේ මොනවද ඔයාලට හිතෙන්නේ? හරිද? රයිට්. පොඩි මැසේජ් එකක් ඕන කමෙන්ට් එකක්. යන්න. මොකද පුතේ කියන්නේ? උත්තමන අනුපාතය පහළ වැටීම. උත්තමන අනුපාතය පහළ වැටීම. උත්තමනය කියන්නේ සාර්වාර්ථික විද්‍යාව. උත්තමනයේ සාර්වාර්ථික විද්‍යාව. බලන්නකෝ මේ තුන්වෙනි ප්‍රශ්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ දළදේශීය නිෂ්පාදනය. දැන් ඇමරිකාව වෙනුවේ කොහේ වුණත් පුතේ සමස්ත රටේම නිෂ්පාදනය තමයි දළදේශීය නිෂ්පාදනය කියන්නේ. සමස්ත රටේම නිෂ්පාදනය තමයි දළදේශීය නිෂ්පාදනය කියන්නේ. එහෙනම් පුතේ ඇමරිකාවේ වුණත් කොහේ වුණත් දළදේශීය නිෂ්පාදනය කියන්නේ පුතේ සාර්වාර්ථික විද්‍යාව. සාර්වාර්ථික විද්‍යාව. සාර්වාර්ථික විද්‍යාව. සාර්වාර්ථික විද්‍යාව. එහෙනම් මේ උත්තරේ මොකක්ද? විරකියාව කියන්නේ සාර්වාර්ථික විද්‍යාව. උත්තරාංක 5. උත්තරාංක 5. උත්තරාංක 5. කිරිපිටි මිල ඉහළ යාම. පුතා දන්නවද ලෝකයේ සංවර්ධිතම රට අපට එන. ආයිලයිට් කිය. මේක චුට්ටක් කරවලේ මහගන්න පුතේ. ලෝකයේ සංවර්ධනය අතින් ඉහළම රට තමයි නෝර්වේ. දැන් දරුවන්ගෙන් හයි. සංවර්ධනය අතින් අංක 1 රට නෝර්වේ. නික සාමාන්‍ය දැනීම දෙයක් කියන්න හදන්නේ. සංවර්ධනය අතින් අංක 1 රට මොකක්ද පුතේ? නෝර්වේ. සංවර්ධනය අතින් අන්තිම රට තමයි පුතේ නයිගර්. මොකද්ද පුතේ? සංවර්ධනය අතින් දියුණුම රට නෝර්වේ. සංවර්ධනය අතින් අඩුම රට නයිගර්. අංක වලින් කිව්වොත් අංක 1 නෝර්වේ, අංක 189 නයිගර්. දැන් මම අහන පුතාගෙන් කරුවලේම නේද? සැරින් සැරේ ලයිට් යන රටක සංවර්ධනය. මම අහන පුතාගෙන් ලංකාව අංක කීය වෙන්නේ නැද්ද? අංක 1 දියුණුව අතින් අංක 1. හරි ඇහෙනවනේ අහන් ඉන්නකෝ. දියුණුව අතින් අංක 1 නෝර්වේ. අංක 1 රට නෝර්වේ. අන්තිම රට ඒ කියන්නේ අංක 189 නයිගර්. මං අහන පුතාගෙන් 1 ඉඳලා 189ට රටවල් පෙළ ගස්සලා තියෙන සංවර්ධනය අනුව ශ්‍රී ලංකාව කීවෙනි එකද? අන්නන්න ඉතින් අපේ රට අගෞරවය කරන 185 කියනවා 188 කියනවා කීයද? තරුසි ටිකක් ළඟින් යන එකක් කියනවා 81. අපේ රට පුතේ 72. ඔව් 76 දැවෙනවා. 72. එහෙනම් අංක 1 සංවර්ධනය අතින් අංක 1 නෝර්වේ. අන්තිමය අංක 189 නයිගර්. 72 ශ්‍රී ලංකාව. හරි පුතේ එහෙනම් විදුලිය විසන්දි වුණා. පුතට ප්‍රශ්න අහන්න දෙන්නත් හැකියාවක් නැහැ. පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් පුතේ ආයිබෝවන් ඔබට පේන්නේ නැහැ ආයිබෝවන් කිව්වට. ආයිබෝවන් පුතේ එහෙනම් අද සමගන්නවා. ඔබේ මැසේජ් එකක් දාගෙන යන්න.